මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණය හේමන්ත හෙට්ටිගේ. ප්‍රකාශය හිමානන්ද රාජපක්ෂ. ඵලදායි ව්‍යාපෘති ප්‍රමාද වීමට හේතුව ජනාධිපතිතුමා පුත්තලමේදී පැහැදිලි කරයි. පාස්කුරිදා ප්‍රහාරයේ විමර්ශන සහ ආරක්ෂක අධීක්ෂණ කමිටු වාර්තා අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්. පාස්කුරිදා ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් 273 දෙනෙකුට නඩු. ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් පැහැදිලි කිරීමක්. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා අඟහරුවාදා දිවයිනට. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළට. පොලිස් වෙඩිපහරින් මියන්මාර් විරෝධතාකරුවන් දෙදෙනෙකු මරුට. ජනතා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා වන දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම් වලට තීරණ ගැනීමේ බලය ඇති නිලධාරීන් අනිවාර්යෙන්ම සහභාගී වී යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. වගකීම් යුතු නිලධාරීන්ගේ නිසි දායකත්වයක් නොලැබීම ඵලදායි ව්‍යාපෘති ප්‍රමාදයට සහ ඒවායේ ප්‍රතිලාභ ජනතාවට අහිමි වීමට ප්‍රධාන හේතුව බව එතුමා පෙන්වා දෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ කරුවල්ගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පලිගම ග්‍රාම නිලධාරී වසමට අයත් නෙළුම්මැව ප්‍රජාශාලා භූමියේ ඊයේ පැවති ගම සමග පිළිසඳර 11 වෙනි වැඩසටහනට සහභාගී වෙමින් එතුමා එම කරුණු සඳහන් කළේය. නිලධාරීන් ඒ ආයතන සහ ජනතා නියෝජිතින් අතර කඹෑදීමින් ජනතාව පීඩාවට පත්ව සිටිති. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී වනජීවී වන සංරක්ෂණ පරිසර මාර්ග ඇතුළු සියලු ප්‍රධාන ආයතනවල වගකීම් යුතු නිලධාරීන් සාමූහිකව තීරණවලට එළඹීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඉඩම් පරිහරණයේ නිසි සැලැස්මක් නොමැතිවීම ජනතාවගෙන් සිදු වරදක් නොවේ. ඉඩම් ගැටලු ඇතුළු බොහෝ ග්‍රාමීය ජන ගැටලු වලට ස්ථිර විසඳුම් දීමේදී නිලධාරීන් භූමියට ගොස් සැබෑ තත්ත්වයේ සියසින් දැක තීරණ ගත යුතුය. ජනතාවගේ පාර්ශවයේ සිට ගන්නා ප්‍රතිපත්තිමේ තීරණ සම්බන්ධයෙන් ඇතැම් පිරිස් වැරදි අර්ථකථන සපයති. එමගින් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට ගැසීමට තමා කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය. පාස්කුරිදා ප්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ වාර්තාවේ සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාවේ අන්තර්ගත කරුණු හා ඒවායේ ඇතුළත් නිර්දේශ අධ්‍යයනය කර ඒ පිළිබඳ ක්‍රියා කළ යුතු ආකාරය වාර්තා කිරීමට කමිටුවක් පත් කෙරේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කර ඇති කමිටුවේ සභාපතිත්වය දරන්නේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතායි. ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදේ ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු එහි සමාජිකයෝ වෙති. ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ ජාතික ආරක්ෂා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව ජනාධිපති කාර්යාලය මෙම කමිටුවට යොමු කරනු ඇත. පාස්කුරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් 273 දෙනෙකුට එරෙහිව කඩිනමින් නඩු පවරන බව අමාත්‍ය සරත් වීරසේකර මහතා කියයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශන වලට අදාළව සකස් කළ ලිපිගොනු මේ වන විට නීතිපතිවරයාට යොමු කර තිබේ. 32 දෙනෙකුට මගින් ඍජුවම මිනීමැරීමේ සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනා එල්ල කර තිබේ. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින 241 දෙනෙකුට පාස්කුරිදා ප්‍රහාර සම්බන්ධයෙන් නඩු පවරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. පාස්කුරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවද අමාත්‍ය මණ්ඩලයට ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවට යොමු කර අදාළ සාක්ෂි විමර්ශනය සඳහා නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිතයි.
ප්‍රහාරයට වග කිය යුතු කිසිවෙකුට නීතිය රැහැනින් මිදීමට ඉඩ නොතබන බවට සරත් වීරසේකර අමාත්‍යවරයා සහතික වේ. තරාතිරම නොබලා ඔවුන්ට එරෙහිව ක්‍රියා කරනු ඇත. අගතියටපත් සියලු දෙනා වෙනුවෙන් සාධාරණ ඉටු කෙරේ. පාස්කුරිදා ප්‍රහාරයේ සැලසුම් කළ ස්වයන් ඝාතක සහරන් හෂීම්ගේ අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී වූ තරුණයක් මාවනැල්ල හිඟුල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ටාශය මගින් සිදු කළ විමර්ශනයකදී 24 හැවිරිදීම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. සහරන් හෂීම් කාන්තාවන්ද සිය අන්තවාදී ඉගැන්වීම් වලට සම්බන්ධ කරගෙන ඇති අතර එවැනි කාන්තාවන් 6 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර කොළඹ අගරාධගුරු අතිතු මැල්කම් කාදර් රංජිත් හිමිපාණන් මේ ගමුව කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට ඊයේ පැමිණි අවස්ථාවේ පාස්කුරිදා ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාවට තමන්ට සාධාරණ ඉටු කර දෙන්නයි උන්වහන්සේගෙන් ඉල්ලා සිටිහ. පස්කීර් රජයේ සමයේ පිහිටුවා තිබූ දූෂණ විරෝධී කමිටුව නීති විරෝධීව පිහිටුවක් බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාස්කුරිදා ප්‍රහාර විමර්ශන ජනාධිපති කොමිසමේදී පිළිගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිහිපත් කරයි. ජාතික ගුවන්විදුලි කළ විමසුමකදී ඒ පිළිබඳව කරුණු දැක්වූ ඒ මහතා ස්වාධීන අධිකරණ කොමිසම් සභාවක් පත් කරලා 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ස්වාධීන පොලිස් කොමිසමක් පත් කරලා පත් කරපු රජයම ඉරේ දාන්න නඩු දාන්න ඉර කරන්න කොමිසම් සභා වෙනම දූෂණ විරෝධී කමිටුවක් පත් කරා. ඒකට මිලියන 3371ක් වියදම් කරලා තියෙනවා. ඒක නීති විරෝධී කියනවා, ව්‍යවස්ථානුකූල නෑ කියනවා. ඒතර ඒක ගැන පරීක්ෂණයක් කරන්න ජනාධිපතිතුමාට හිමි බලතලනුව කොමිසම් සභාවක් පත් කිරීම වැරදිද? ඒක වැරදි දෙයක් නෙවෙයි. මම කියන්නේ එහෙම වැරදි කියනවා නම් කැකිල්ලේ කියනවා නම් අධිකරණයේ පිට පටන්න. මේක ඇවිල්ලා වේදිකාවේ මාතෘකාවක් කරන්නේ නැතුව අධිකරණයට ගිහිල්ලා මේ කරුණ නිවැරදි කරන්න. ඕකනේ අපිටත් කිව්වේ දවස්වල. ඒකට අපිට අධිකරණයට යටිවා, අපි අධිකරණයට ගියා, අපි උසාවි ඉදිරියේ පෙනී හිටියා, අපිව රිමාන්ඩ් කරා, අපිට නඩු දැම්මා, අපිට නිඳා කරා, පත්තරවල හෙඩ්ලයින් ගැහුවා. එහෙම කරපු පිරිසක් දැන් මෙවැනි ආකාරයක චෝදනා කිරීම මම හිතන්නේ හාස්‍යයට ලක් කර යුතුයි කියලායි මම කල්පනා කරන්නේ. මේ ප්‍රවෘත්ති ප්‍රකාශය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. ත්‍රස්තවාදී අවසන් අදියරේදී මෙරට ආරක්ෂක හමුදා ක්‍රියාත්මක කළ මානුෂීය මෙහෙයුම පිළිබඳ කිසිදු තැකීමකින් තොරව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ යෝජනාව සකස් කර ඇතැයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියයි. ත්‍රස්තවාදී අවසන් අදියරේදී තම රැකවරණය පතා පැමිණි සියලු දෙනා මුදා ගැනීමට ආරක්ෂක හමුදාව සමත් වූහ. එම යෝජනාව දේශපාලන අවශ්‍යතා පදනම් කරගෙන ඉදිරිපත් කර ඇති බව පැහැදිලිය. ආරක්ෂක හමුදා කළ පරිත්‍යාග යටපත් කරමින් තහනමට ලක්ව ඇති LTT සංවිධානය නිර්දෝෂී කිරීමේ උත්සාහයක් එම යෝජනාවෙන් පෙනී යන බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ ජාතික ගුවන්විදුලි සමග පැවති විශේෂ සාකච්ඡාවකදී. සටනකදී විවිධ අය ජීවිතක්ෂයට පත් වෙනවා. සමහර අය රැකවරණ පතා පැමිණෙනවා. ඒ රැකවරණ පතා පැමිණි සෑම දෙනාව අපි දන්නවා ශ්‍රී ලංකා ගුවන්විදුලියේ පවායේ අවස්ථාවේදී ඒ ආවරණය කරා 2,70,000කට වැඩි ප්‍රමාණයක් කොටි කඳවුරු පැත්තෙන් නිදහස් වෙලා මේ පැත්තට ආවා. අපේ වීරෝදාර හමුදාව මේ මානුෂික හේවරදී තමන්ගේ කර උඩ තබාගෙන සටන්කාමීව සිටපු කොටින් එසේ පැමිණෙනකොට රැගෙන ආවා මේ පැත්තට. ඒ පැමිණි කිසිවකු අනතුරකටපත් නොවුණු බව ප්‍රභාකරන්ගේ ළඟම හිටපු ප්‍රකාශකයන් පවාද යාපනයේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ පැහැදිලි වෙනවා නේද ඊට වඩා දේශපාලන ඕනකම ගැඹුරින් පදනම් කරගෙනයි මේ යෝජනාවලිය සකස් කළ තියෙන්නේ. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්ඩල් මහතා කරුණු පැහැදිලි කරයි. ජාතික ගුවන්විදුලි සමග කළ විශේෂ සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඒ මහතා අයිබෝවන් අපේ ජාතික ගුවන්විදුලිය අද රටේ ආර්ථිකය පිළිබඳව විමසා බැලීමකට උත්සාහ කරන්නේ. අද අප සාකච්ඡා කරන්නේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්ඩල් මහත්මයා සමග. වර්තමාන රජයේ බලයට පත්වීමත් එක්ක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව එතුමන් තීරණය කළ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවල් පිට රටින් ගෙන්වීම තහනම් කරන්න. සරලව කිව්වොත් ආනයන සීමා කරන්න. ඒක එතුමන් කළා. මේ වෙනටදී ආනයන සීමා කිරීම තුළ රජයක් විදිහට රටක්
විදිහට අපේක්ෂා කරපු ප්‍රතිලාභ රටට ලැබිලා තිබෙනවද? අපි සමහර තැන්වලදී ආනයන සීමා කරලා තියෙනවා. සමහර තැන්වලදී අපි කරලා තියෙන්නේ ආනයන වලට ආදේශක භාණ්ඩ සහ සේවාවන් අපේ රටේම නිෂ්පාදනය කරනවා. කොවිඩ් වසංගතයත් එක්ක ඕනම රටක කේක සීමාවන් පැවතෙන කාලයකදී ඒක අපි අවස්ථාවක් කරගත්තා. අපේ රටේ නිෂ්පාදනය කරන අය අපේ රටේ තුලේම නිෂ්පාදනය කරලා ඒවයින් ඒ අයට ලාභයක් ගැනීමට. අමාත්‍යතුමනි ඒත් එක්කම කොවිඩ්-19 අර්බුදයත් එක්ක අපි විශ්වාස කරා අපේ දේශීය නිෂ්පාදන පිළිබඳව, දේශීය ව්‍යාපාරිකයා පිළිබඳව. දැන් ඒ අයට ආණ්ඩුව විසින් යම්කිසි සහන ලබා දුන්නා. ඒ සහන නිසියාකාරව ඒ අයට ගලාගෙන ගියාද නැද්ද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා. සමහරවිට වාණිජ්‍ය බැංකු රජයෙන් ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන දුන්නු දේවල් හරියට ගලාගෙන ගියාද නැද්ද කියලා ඒ අයම ප්‍රශ්න කරනවා. ඔබතුමන් විශ්වාස කරනවද හරියට ඔබතුමන්ලා දුන්නු දේ මිනිස්සු අතරට ගලාගෙන ගියා කියලා? මුළු රටක් තුලම යම් සහනයක් ලබා දෙනකොට යම් දුර්වලතාවල් තියෙන්න පුළුවන්. මම ඒක පිළිගන්නවා. ඒකට රජයක් හැටියට අපි ඒ කරුණු කාරණා වලට මැදිහත් වෙලා කටයුතු කරලා තියෙනවානේ. ඒක තමයි යම් සහනයක් ලැබුණාම ඒක ලැබුණයි කියලා කියන්නේ නැහැ. දැන් අපි විදුලිය වෙනුවෙන් සහනයක් ලබා දුන්නා සියලුම පාරිභෝගිකයන්. ඒකෙන් විදුලි බල මණ්ඩලයට බිලියන 8ක පාඩුවක් සිදු. ඒ කියන්නේ මිලියන 8000ක අලාභයක් සිදු වෙනවා. සමහර අයගේ බිල්පත් වල රුපියල් 10000ක් අඩු වෙලා. මොකද අපි සමාන කළා පෙබරවාරි මාසයේ බිලටම මාර්තු අප්‍රේල් රජයෙන් රුපියල් 5000 වල් කීසරක් දුන්නාද? අපි හැම ක්ෂේත්‍රයකටම මේ මුදල් ලබා දුන්නා. ඊට පස්සේ ලොක්ඩවුන් කරපු අවස්ථාවේදී හැමෝටම බඩු මල්ලක් ලබා දුන්නා. ඒත් එක්කම පොලි අනුපාත 14% සිට 18 තිබිච්ච පොලි අනුපාත අද 8-9 දක්වා අඩු වෙලා තියෙනවා. සමහර තැන්වල 7යි. ද්‍රවිඩ ජාතික සංවිධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බල මහතා කොරෝනා වෛරසයට එරෙහිව එන්නත ප්‍රතික්ෂේප කිරීම කනගාටුවට කරුණක් බව අමාත්‍ය කේලි රඹුක්වැල්ල මහතා කියයි. හමුදාව ලෝකේ ඉන්න තාමත්ම විනයගරුක හමුදාවක්. ඉතින් මම එතුමාට මතක් කරලා දෙනවා. ඒ එතුමාට තියෙන අත්දැකීම, ඒ එතුමා ස්පොන්සර් කරපු එහෙම නැත්නම් අනුග්‍රහය දාපු කණ්ඩායමේ අත්දැකීමට හාත්පසින්ම වෙනස්. ඒ නිසා මම ආරාධනා කරනවා එතුමන්ලට ඒ අතීතයේ ඒ අත්දැකීම එක්ක හිතන්න එපා. ඊට හාත්පසින්ම වෙනස් හමුදාවක් එක්ක ඒක අනුදැන් කරන්නේ ඈත් එක්ක ගිහිල්ලා ඒ අවශ්‍ය කටයුතු කරගන්නයි කියලා මම ඉතා ආදරෙන් ආරාධනා කරනවා වුන් සියලු දෙනාට. පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ලබන අඟහරුවාදා දිවෙනට පැමිණෙයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ඇරයුමකට අනුව එම සංචාරය සිදු වෙයි. සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ව්‍යාපාර හා ආයෝජන සමලෝකයටද සහභාගී වෙයි. ලබන අඟහරුවාදා අරලියගහ මන්දිරයේ පැවැත්වෙන නිල සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකා පාකිස්තාන අග්‍රාමාත්‍යවරු අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභාත් කර දෙන ද්විපාර්ශ්වික අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබති. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග එරට ඉහළ පෙළේ ව්‍යාපාරික හා ආයෝජන නියෝජිත කණ්ඩායමක්ද සංචාරයට එක් වෙති. දෙවුලපිටිය පෑලියගොඩ හා බන්ධනාගාර කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 75405 දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 528 දෙනෙක් හඳුනා ගනු ලැබුහ. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාල්බරයා ඊයේ මරණ දෙකක් තහවුරු කළේය. ඔහු කුරුවිට සහ තිහාරිය ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ විදුලි ළමා ගුවන්විදුලි සංවිධානය කරන දැහැමි පරපුරක් මතින් තොර හෙටක් වසවිස නැති රටක් වැඩසටහනේ 49 වෙනි සම්මන්ත්‍රණය පොළොන්නරුව බකමුණ තරුණ ගොවි ව්‍යාපාරයේ ශ්‍රී සාරානන්දාරාම විහාරස්ථානයේදී අද පැවැත්වේ. විහාරාධිපති පූජ්‍ය අත්තන කඩවල පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් සම්මන්ත්‍රණය සංවිධානය කර තිබේ. දහම් පාසල් දූ දරුවන්, දෙමව්පියන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ඊට සහභාගී වීමට නියමිතයි. එම සම්මන්ත්‍රණය ඇසුරෙන් සකස් කළ විශේෂ වැඩසටහනක් නවම් පුර 15 පොහොය දින ලබන සිකුරාදා පස්වරු 2 සිට ජාතික ගුවන්විදුලියේ ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කෙරේ. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දෙවෙනි පුරා වෙහෙර විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍රය සජ්ජායනා කිරීමේ වැඩසටහනේ 117 වන රක්වාන වෙත්තිලකන්ද ශ්‍රී මෙත්තාරාම නිශ්ශංක පුරාණ විහාරස්ථානයේදී අද පැවැත්වේ. ඒ පිළිබඳව අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය රක්වාන මෛත්‍රී ස්වාමින් වහන්සේ. ගුවන්විදුලි සංස්ථාව මගින් කොරෝනා වසංගතය
රට පුදා හැරීමේ පරමාර්ථය ඇතිව දිවයින පුරා විහාරස්ථාන මූලික කරගෙන 117 වෙනි වතාවට දේශනා කරනු ලබන රතන සූත්‍ර දේශනාව අද රත්පද දිස්ත්‍රික්කයේ රක්වාන වෙතිලකන්ද ශ්‍රී මෙත්තාරාම නිස්සංක විහාරස්ථානයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ තුනුරුවනි අනන්ත ගුණ සිහිපත් ධර්ම දේශනාවක් ඒ ආනුභාවයෙන් රටට ජාතියට පළාතට ආශිර්වාද කිරීමට අද පස්වරු 6:30 සිට රතන සූත්‍ර දේශනාව ගුවන් සංස්ථාව මගින් සජීවීව ප්‍රචාරය කරනවා. ඒ ශ්‍රවණය කරලා ඒ ආනුභාවයෙන් ඔබ නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරන හැටියට අපි ඉල්ලා සිටිනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. පසුර 6:30 සිට වෙළඳ සිටි FM සහ සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ රත්න සූත්‍ර සජ්ජායනය සජීවීව විසිරුව හැරේ. ලංකා බැංකුව සහ ඩාලි බට්ල සමාගමේ අමෘත හඳුන්කුරු මීට සංනිවේදන දායකත්වයේ සපයයි. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. නීති විරෝධී ලෙස සිදු කරන ගස් කැපීම්, වැලි කැණීම්, වනාන්තර එලිපෙහෙලි කිරීම සහ පරිසර හානි සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. ඒ අනුව 1997 ක්ෂණික දුරකථන අංකයෙන් එම තොරතුරු සැපිය හැකි බව පොලිසිය කියයි. ලැබෙන තොරතුරු කඩිනමින් විමර්ශනය කර වැටලීම් කිරීමට පොලිස් පාරිසරික කොට්ටාශය යටතේ විශේෂ වැටලීම් ඒකක දිවෙන පුරා ස්ථාපිත කර තිබේ. තොරතුරු සපයන පුද්ගලයන්ගේ අනන්‍යතාවය හෙළි නොකරන බව පොලිසිය අවධාරණය කරයි. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්ති හඬ අවධානය පිණිසයි. අනුරාධපුර නගරයේ කඩපනහ ප්‍රදේශයේ පොදු මහජන වැසිකිලි පද්ධතියක් නොමැතිවීම බලවත් අඩුපාඩුවක් බව ප්‍රදේශවාසීහු පවසති. අනුරාධපුර ශික්ෂණ රෝහල පිහිට ඇත්තේ ඒ ආසන්නයේය. ප්‍රතිකාර ගැනීමටත් නේවාසික රෝගීන් බැලීමටත් දහස් ගණනක පිරිසක් දිනපතා එම ප්‍රදේශයට පැමිණෙති. වෙළඳ සංකීර්ණ දෙකක්ද එහි පවතී. මීට පෙර එහි ඉදිකර තිබූ පොදු වැසිකිලි පද්ධතිය මහනගර සභාව කඩා ඉවත් කර එම භූමියේ වෙළඳ ගොඩනැගිල්ලක් ඉදිකර තිබේ. මෙම අඩුපාඩුව සපුරාලීමට කඩිනමින් ක්‍රියාමාර්ග ගන්නයි ප්‍රදේශවාසීහු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. අනුරාධපුර නගරාධිපතිතුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. මියන්මාරයේ විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් උත්සන්න වෙයි. පොලිසිය විරෝධතාකරුවන්ට වෙඩි තැබීම හේතුවෙන් ඊයේ 2 දෙනෙක් මරණයට පත් වූහ. තවත් 20 දෙනෙකු තුවාල ලබා තිබේ. දැනට අත්අඩංගුවටගෙන සිටින අවුන් සාන් සුකී මහත්මිය හා ඇයගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ජාතික ලීගයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් නිදහස් කරන්නයි විරෝධතාකරුවෝ බල කර සිටිති. විරෝධතා ආරම්භ වී මේ වන විට සති 2කි. හමුදා කුමන්ත්‍රණයකින් අත්අඩංගුවට ගැනුණු අවුන් සාන් සුකී මහත්මිය මේ වන විට නිවාස අඩස්සියට පත් කර ඇතැයි වාර්තා වේ. රෝහල්ගත කර ඇති බ්‍රිතාන්‍යයේ එඩින්බරෝ ආධිපාදිවරයාගේ සුවදුක් බැලීමට චාල්ස් කුමරු යයි. පසුගිය අඟහරුවාදා ඔහු රෝහල්ගත කරනු ලැබිය. රෝහල්ගත කිරීමට නිශ්චිත හේතුව අනාවරණය කර නැතත් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි රෝහල් බලධාරීන් සනාථ කර තිබේ. ඔහුට තවත් සතියක් පමණ රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවනු ඇතැයි බකින්හැම් මාලිගය පවසයි. චාල්ස් කුමරුගේ පියා වන එඩින්බරෝ ආධිපාදිවරයා ලබන ජූනි මාසයේ තම 100 වන ජන්මදිනය සමරයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. සංවර්ධන පුවත් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට
වැඩ සමගයාලි ගමට සංවර්ධන ක්‍රමවේදයක් දිගටම ක්‍රියාත්මකයි. මේ වැඩසටහන එකම අරමුණක් ඇතුව ක්‍රියාත්මක කරන්නේ. ඒ අරමුණ තමයි ගමේ සංවර්ධනය. ගමේ ජනතාවගේ පහසුකම් නංවාලි. ඒ කියන්නේ සතුටින් ජීවත් වන පවුලක් නිර්මාණය කිරීම. මේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් අපි දැනට සියලුම ග්‍රාම නිලධාරී කොට්ටාසවල අදාළ ව්‍යාපෘති හඳුනාගෙන මේ වන විට අවසන් කරලා තියෙනවා ග්‍රාමීය කමිටුව හරහා. ඒ අනුව ඒ අදාළ සියලුම ව්‍යාපෘති යෝජනා ලැබිලා තියෙනවා. ඒවා අදාළ අංශවලට යොමු කරලා තියෙන්නේ. ජනතාවට මේක ඉතාම හොඳ ප්‍රතිචාර ගම් මට්ටමින් තියෙනවා. මොකද ජනතාවට අවස්ථාව ලැබිලා තියෙනවා Tamanට අවශ්‍ය යෝජනා මේ තුල ඉදිරිපත් කරන්න. ඒ අනුව ගමේ උන්ට දැනෙන උන්ට අවශ්‍ය වෙන ගැටලු ජනතාව ඉදිරිපත් කරනවා. ඒ අනුව ඒන් වඩා ප්‍රමුඛතාවය දිය යුතු යෝජනාව කුමක්ද කියන එක අනුව පෙළගස්වලා කළ යුතුම වැඩ මුලින් කිරීම සඳහා අවශ්‍ය පසුබිම මේ තුල සැකසී තිබෙනවා. දැන් රට හදන වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. රට හදන වැඩපිළිවෙල වැඩ සමගයාලි ගමට එක්ක ගමට එන. ඒ නිසා අපටත් දැන් වැඩ කරන්න සිදු වෙලා. අපි එකට වැඩ කරමු. වෙනස් සිතීමට බිය නොවෙමු. ඒ අදහස් පළ කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිරින්දිය කොදෙව් සංචාරය ලබන අඟහරුවාදා ආරම්භයි. ටෙස්ට් තරඟ 2ක්, එක්දින තරඟ 3ක් හා පන්දුවාර 20 තරඟ 3ක් සංචාරයට ඇතුළත් වේ. දින 3ක නිරෝධානයකින් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු පන්දුවාර 20 තරඟ ඇන්ටිගුවාහි කුලිච් ක්‍රීඩාංගණයේදී ලබන මාස 3 වෙනිදා පැවැත්වේ. පන්දුවාර 20 තරඟ 3ම පැවැත්වෙන්නේ එම ක්‍රීඩාංගණයේදී. ඇන්ටිගුවාහි කුලිච් ක්‍රීඩාංගණයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි. එක්දින තරඟ හා ටෙස්ට් තරඟ ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. පුරා සති 5ක් පැවැත්වෙන තරඟාවලිය නරඹන්නන්ට තහනම් වේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. මධ්‍යම පළාතේ ව්‍යවසායකයන් දිරිගැන්වීමේ ආරමුණෙන් සංවිධානය කළ තරු සම්මාන උළෙල පසුගියදා පැවැත්විණි. නවක ව්‍යවසායකින් රැසක් එහිදී හඳුනාගත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කියයි. සුළු සහ මධ්‍ය පරිමාණ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් ඔවුන්ගේ දක්ෂතා අනුව සම්මාන කුසලතා පිරිනැමුවා. ඒකට හේතුව තමයි ඔවුන් දිරිමත් කිරීම. නටිකර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ගෙන යන ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙලේ සහන සලසා දීමේ අරමුණෙන් තමයි අපි ඒක විශේෂයෙන්ම ක්‍රියාත්මක කරේ. 14ක එක ව්‍යවසායකයෙක් ගොඩනැගීමේ වැඩපිළිවෙල ගමසම පිළිසඳරක් වැඩසටහනේ රජය ගෙන ප්‍රතිපත්තියේ කාර්යභාරය ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ මඟ පෙන්වීම සහ අධීක්ෂණය යට තමයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒක නිසා සෑම ගම්කම එක් ව්‍යවසායකයෙක් නිර්මාණය කිරීමේ වගකීම තමයි අපි ඉදිරියට කරගෙන යන්නේ. මේ ව්‍යාපාරිකයන් ලියාපදිංචි කිරීමේදී ප්‍රායෝගික ප්‍රශ්න රාශියක් තියෙනවා නීතිමය රාමුව තුල. ඒවා ලිහිල් කළා ඔවුන්ට ව්‍යාපාර ඉක්මනින් ලියාපදිංචි කළා රජයෙන් දෙන සහන් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් ඉක්මනින්ම සැලසීම තමයි අපේ අරමුණ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක් ඉතුරු ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව. ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාල ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරඹන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙහෙත් ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බෙහෙත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. පොල්වගා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා පොල්වගා සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අධිකාරියක් පිහිටවීමට සැලසුම් කර තිබේ. පොල් සංවර්ධන මණ්ඩලය, පොල් පරීක්ෂණ ආයතනය, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ කප්රුක අරමුදල කළමනාකරණ මණ්ඩලය එක්කර නව ආයතන ස්ථාපිත කරනු ඇත. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නූරේල දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමු පළාතෙත්
ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ප්‍රවෘත්තාසන් කිරීමට යලි සිරස්තල. පළදායි ව්‍යාපෘති ප්‍රමාද වීමට හේතුව ජනාධිපතිතුමා පුත්තලමේදී පැහැදිලි කරයි. පාස්කුරිදා ප්‍රහාරයේ විමර්ශන සහ ආරක්ෂක අධීක්ෂණ කමිටු වාර්තා අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්. පාස්කුරිදා ප්‍රහාරය වැළැක්වීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් 273 දෙනෙකුට නඩු. ජගත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යවරයා කරුණු පැහැදිලි කරයි. රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් කරුණු පැහැදිලි කිරීමක්. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දෙදින නිල සංචාරයක් සඳහා අඟහරුවාදා දිවයිනට. මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 435 දක්වා ඉහළට. පොලිස් වෙඩිපහරින් මියන්මාර් විරෝධතාකරුවන් 2 දෙනෙකු මරුට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති මින් සමාප්තයි.